ආයිබෝන් අද අපි කතා කරන්නේ 2019 7 ශ්‍රේණියේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ මේ ප්‍රශ්න පත්‍රය. කියන්නේ 2019 පළමු වාරය. ශ්‍රී ජයවර්ධනපුර කලාපේ මේ තමයි පේපර් එක. පේපර් එකේ මම ලින්ක් එකක් දාන්නම් PDF එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ලින්ක් එකට ගියාම මේක ගන්න පුළුවන් පේපර් එක. දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ. ඍජුකෝණාශ්‍රයක ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ ගණන. එතකොට ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ ගණන. මේ කියන්නේ දැන් ද්විපාර්ශ්වික කියන්නේ දෙක කියන එක. ද්වි කියන්නේ දෙක කියලානේ තේරුම ගන්නවනේ. ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ. ඒ කියන්නේ යම් තල රූපේ සමාන හා සමපාත වන රේඛාවක් තමයි සමමිතික අක්ෂයක් කියන්නේ. يعني රේඛාව හරහා නැවුවට පස්සේ එක වගේ සමාන රූපයක් අපිට හම්බ වෙනවා. දැන් මේ වගේ උදාහරණයක් ගමු. දැන් මේක හන්නේ ත්‍රිකෝණාශ්‍රය කියන අහන්නේ. ඒතර ත්‍රිකෝණාශ්‍රය නෝ කියන්නේමු. මේ ත්‍රිකෝණාශ්‍රය. දැන් මේක ගානට නැවුවට පස්සේ ඒක රේඛාවකින් අපි මෙන්න මේ රේඛාව ගමු. මේකෙන් ගානට නැවුවොත් එහෙම දෙපැත්තට හරි සමාන මේ රූපයක් හම්බ වෙනවා. ඒතර මේ එක අක්ෂයක්. මේ තව එකක් තියෙනවා මෙහෙම. මේකෙන් මෙහෙම නැවුවත් ගානට සමාන රූප දෙකක් හම්බ වෙනවා. කොටස් දෙකක් හම්බ වෙනවා. එතකොට මේක තමයි එක සම්මිති අක්ෂය, මේක අනිත් සම්මිති අක්ෂය. එතකොට සම්මිති අක්ෂය ඔක්කොම දෙකයි. ඒ උත්තරේ වෙන්නේ අක්ෂ දෙකයි. ඒ ප්‍රශ්නේ පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක. දක්ෂ සිසුන් කියලා කියනවා. මෙන්න මෙහෙම දක්ෂ සිසුන් කියලා. මේක කුලකයක්ද කියලා අහනවා. නැත්තම් ඒකට හේතු ලියන්න ඕනේ. දැන් කුලකයක් කියන්නේ මොකද්ද? කුලකයක් කියන්නේ යම් නිශ්චිත වස්තුන් හෝ කොට්ටාසයක් අයත් වන කොට්ටාසය කියලා ගමු. කොට්ටාසයකි නිශ්චිත වස්තුන්. නිශ්චිත කියන එක මෙන්න මේක බලා ගන්න. නිශ්චිත කියන්නේ අපි හරියටම කියන්න පුළුවන් මේ කට්ටිය කියලා. දැන් දක්ෂ සිසුන් කිව්වට පස්සේ දක්ෂ සිසුන් අපි හරියටම දන්නේ නැහැ කවුද දක්ෂ එහෙම කියලා. කියන්නේ දැන් අපි හිතමු දැන් එක්කෙනෙක් කියනවා අපි ලකුණු වලින් ගමු. ලකුණු ක්‍රමයක් ඉන්නවා. ලකුණු ක්‍රමයක් කියනවා කියන එක්කෙනෙක් කියනවා ලකුණු 50ට වැඩි කට්ටිය තමයි දක්ෂ කියලා. තව එක්කෙනෙක් කියනවා ලකුණු 30ට වැඩි කට්ටිය කියලා. තව එක්කෙනෙක් කියනවා ලකුණු 80ට වැඩි කට්ටිය කියලා. මේ වගේ කියන්න පුළුවන් නේ හැම එක්කෙනාට. හැබැයි සම්මතයක් නැහැ මේ හැම එකේම. හරි සම්මතයක් නැහැ. ඒ කියන්නේ නිශ්චිත නැහැ. ඒතර මේ වගේ එකක් කුලකයක් නෙමෙයි. දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම ලකුණු 80ට වැඩි සිසුන් කියලා ගත්තොත්
දැන් මොකද වෙන්නේ? එතන 80ට වැඩි. දැන් හරි දැන් අවුලක් නැහැ නේ මේ 80ට ගත්ත කට්ටිය ඉන්නවා. නිශ්චිතයි එහෙම සෙට් එකක් ඉන්නවා අනිවාර්යයෙන්. මෙහෙම කට්ටිය හරියට හොයන්න අමාරුයි. නිශ්චිත නැහැ. ඒ හින්දා මේක කොල කියන්නේ නෙමෙයි. ඒතර හේතුව ලියන්න වෙන්නේ මේ. දැන් මේක හේතු ගන්න ප්‍රශ්නේ. ඒකට අපි හේතුව කොහොමද ලියන්නේ? මෙහි කියන්නේ මේ කුලකයක් නොවේ. මෙහි ඇති අවයව නැත්තම් ශිෂ්‍යයන් මේකෙන් ශිෂ්‍යයන් නිශ්චිතව කිව නොහැක. ඒක කියන්න බෑනේ. අන්න ඒක තමයි උත්තරේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. තුනේ අහනවා මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාවක් මෙන්ම ප්‍රථමක සංඛ්‍යාවක් දවන අගය. එහෙම තියෙන එක සංඛ්‍යාවයි තියෙන්නේ. ඉරට්ටේ ප්‍රථමක වන එකම සංඛ්‍යාව. ඒක වෙලේසි හොයාගන්න. ඉරට්ටේ වෙන්නත් ඕනේ ප්‍රථමක වෙන්න. එකම සංඛ්‍යාව 2 වේ. අනිත් ඒ ඔක්කොම ඔත්තේ 3 5 මේ ඔක්කොම ප්‍රථමක 7 11 13 මේ ඔක්කොම ඔත්තේ. ඉරට්ට එකයි තියෙන්නේ 2 විතරයි. හරිනේ. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? දන්නවනේ ප්‍රථමක කියන්නේ. ප්‍රථමක කියන්නේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා. දැන් 3 ගත්තොත් එහෙම 3යි 1යි. 5 ගත්තොත් 5යි 1යි. يعني එම සංඛ්‍යාවයි 1යි. දෙකට තියෙන්නේ 2යි 1යි. එච්චරයි. ඒක තමයි ප්‍රථම සංඛ්‍යා කියන්නේ. ඊළඟ සංඛ්‍යා තමයි ඊළඟ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යානේ 2 4 6 8 ඔය වගේ දෙකේ ගුණාකාර තමයි ඊළඟ සංඛ්‍යා කියන්නේ. මේ ප්‍රශ්නේ ඊට හතරවෙනි එක. දැන් හතරවෙනි ප්‍රශ්නේ. 4 y වල හතරවෙනි ඵලය මෙහෙම තියෙනවා. මේ දර්ශකය මොකක්ද කියලා. දර්ශකය කුමක්ද කියලා. දැන් මේ දර්ශක පාඩම මෙහෙම තිබ්බා. y 4 කොහොම ගත්තොත් එහෙම මේ තියෙන්නේ පාදය. මේ උඩින් තියෙන්නේ පොඩියට තියෙන්නේ දර්ශකය. නැත්තම් බලය. ඔය දෙකම කියනවා බලය කියලා. එතකොට පාදේ මේක අහලා තියෙන ප්‍රශ්නේ අහලා තියෙන පාදේ. එහෙනම් පාදේ වෙන්නේ y. පාදේ වෙන්නේ y. උත්තරේ y. ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි. දහටෙහි සාධක දෙකක් ලියන්න. 18හි සාධක ලියන්න. සාධක ගන්න කොහොමද? සාධක කියන්නේ යනවා සාධක කියන්නේ සංඛ්‍යාවක. සාධක කියන්නේ එම සංඛ්‍යාව ඉතිරි නොමැතිව බෙදෙන සංඛ්‍යා. දැන් 18 ඉතිරි නැතුව බෙදෙන ඒවා මොනවද කියලා අහන්න. එතකොට අපිට සාමාන්‍යයෙන් හැම සංඛ්‍යාවම බෙදනවනේ එකකින්. තව 18 දෙකකින් බෙදෙනවා. 3ෙන් බෙදෙනවා. 4ෙන් බෙදෙන්නේ නැහැ. 5ෙන් බෙදෙන්නෙත් නැහැ. 6ෙන් බෙදෙනවා ගානට. 7ෙන් බෙදෙන්නේ නැහැ. 8ෙන් බෙදෙන්නේ නැහැ. 9ෙන් බෙදෙනවා. ඊට පස්සේ 18. මේ තමයි එතකොට සාධක ටික 18. දැන් මේකෙන් කැමති දෙකක් ලියන්න තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. ඕනනම් මේ 18 මේ ටික ගන්න තව ක්‍රමයක් තියෙනවා. අපි අර L බෙදීම කියන්නේ L බෙදීම. 18 ඉස්සෙල්ලාම බෙදන්න පුළුවන් කුඩාම ප්‍රථමක සංඛ්‍යාව දෙකනේ දෙකෙන් බෙදෙනවා. 9 එනවා. 9 බෙදන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාව කුඩාම 3. 3ෙන් බෙදුවම 3. 3ත් බෙදෙනවා 3ෙන් 1. දැන් මෙතෙන්ට අපිට මෙන්න මේ 3 එනවා. 18 අපිට ලියනවා මෙහෙම. දෙවරක් තුන් වරක් 3. මේ L එකේ වම් පැත්තේ තියෙන මේ බෙදෙන සංඛ්‍යා ටික ලියන්න පුළුවන් මෙහෙම. දෙවරක්
sorry දෙවරක් තුන් වරක් තුන කියලා. ඔය තියෙන. එතකොට දැන් මේක සාධක ගන්න නම් මේ එක අනිවාර්යෙන් තියෙනවනේ කොහොමද? එක අනිවාර්යෙන් දානවා. දෙක දාන්න පුළුවන්. මේ තියෙන තුන දාන්නත් පුළුවන්. ඊළඟට මේ 2යි 3 ගුණ කරලා දාන්නත් පුළුවන්. ගුණ කරනවා. දෙවරක් 3 6 එතනක් තියෙනවා නේ. ඊළඟට 2යි 3යි 3යි මේ තුනම ගුණ කරනවා. මේයි 18 ලියලා තියෙනවනේ මේ 18. තව පුළුවන් මෙයාගේ මේ දෙන්න ගන්න වෙනම. 3යි 3යි ගන්න 3 වර 3 9. අන්න එහෙම මේ මෙන්න මේ සෙට් එකෙන් මේ සාධක සෙට් එකෙන් මේ වෙනස් කට්ටිය ගුණ කරලා හදන්න පුළුවන් සාධක ටික වෙනම. මේ තියෙන උත්තර 1 2 3 6 9 18 මේ ටික. කැමති දෙකක් ලියන්න. මේ ටික. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ අහලා තින්නේ 2020 3 වෙනි මාසේ 2 වෙනිදා සඳුදා 2020 2 වෙනි මාසේ 24ක වද්දි කියලා. දැන් අපි සාමාන්‍යයෙන් කැලෙන්ඩර් එක ගත්තොත් එහෙමනේ. දැන් මෙහෙම පස්සට ගියොත් එහෙම කැලෙන්ඩරේ උත්තරේ ගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන අපිට බලන්න ඕනේ මේ අවුරුද්ද මොකද්ද? 2020 අධික අවුරුද්දද නැද්ද කියලා. අධික අවුරුද්දක් නම් මොකද්ද වෙන්නේ? අධික අවුරුද්දක් වුණොත් පෙබරවාරි තියෙනවා 29ක්. නැත්තම් 28යි. දැන් මෙතන 2020 බලන්න ඕනේ මේ අධික අවුරුද්ද දිග. හරිනේ ඉස්සලා ඒ කියන්නේ අපිට මෙහෙමයි. දැන් 2020 දැන් වර්ෂයක් අධික අවුරුද්දද කියලා හොයන්නේ කොහොමද? අධික වෙන්න නම් 4ෙන් බෙදෙන්න. 4ෙන් බෙදේ නම් එය අධික අවුරුද්දකි. දැන් 2020 බෙදලා බලමු 4ෙන්. 4ෙන් බෙදුවොත් එහෙම කෙලින් බෙදනවානේ 5යි 20යි 2ට බිංදුවයි 20යි 5යි 505යි හරියටම ගන්නට බෙදලා එහෙනම් අධික අවුරුද්දක් තමයි 2020. එම නිසා 2020 අධික අවුරුද්දකි. එහෙනම් පෙබරවාරි 29ක් තියෙනවා. මේ අවුරුද්දට 2020ට. ඕනනම් දැන් බලන්න කැලෙන්ඩරේ තියෙනවනේ බලන්න. දැන් මේ 2023 ඉඳලා ලේසි. අපිට 1948 වගේ දුන්නොත් එහෙම කැලෙන්ඩර් ගන්න බෑනේ. ඒ හින්දා මේ වගේ බෙදලා බලන්න ඕනේ. අධික අවුරුද්දක් එනවද කියලා. 4ෙන් බෙදුවොත් එහෙම බෙදුනොත් ඒක අධික අවුරුද්දක් එනවා. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕනේ? දැන් අපි පස්සට යන් බලන්න 2020 3 වෙනිදා 3 වෙනි මාසේ 2 වෙනිදා තියෙනවා. 3 වෙනි මාසේ 1 වෙනිදා 2 වෙනි මාසේ 29ක් තියෙනවා. 2 වෙනි මාසේ 28ක් තියෙනවා. 2 වෙනි මාසේ 27. ඔන්න දවස් ටික. මේක සඳුදා. දැන් පස්සට යන ඉස්සරහට නෙමෙයි. එහෙනම් ඊට ඉස්සරලා තියෙන ඉරිදා. සෙනසුරාදා. සිකුරාදා. බ්‍රහස්පතින්දා. හරි එහෙනම් උත්තරේ වෙන්නේ බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා උත්තරේ. ඒකත් හරියට පස්සේ 7 වෙනි 7 2 හා 5 ඉලක්කම් දෙකින්ම බෙදෙන සංඛ්‍යා හොයන්න තියෙනවා. හරිද? 2න් සහ 5න් බෙදෙන සංඛ්‍යා. 2කින් බෙදෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අවශ්‍යතාවය ලියන්න ඕනේ. 2කින් බෙදෙන්න. බෙදෙන්න නම් මොකද්ද? එක ස්ථානයේ ඉලක්කම. එක ස්ථානයේ ඉලක්කම 0 2 4 6 8 විය යුතුය. වීම. 5න් බෙදෙන්න නම් මොකද්ද වෙන්නේ? එක ස්ථානයේ අගය 0 හෝ 5 වීම. මේ දෙකම වෙන්න ඕනේ. දැන් මෙතන සංඛ්‍යා ටිකක් තියෙනවා 2014 425 6520 7328
8360. දැන් මේ අවස්ථා දෙකම වෙන එක බලන්න. 4 තියෙනවානේ 4 දෙකෙන් බෙදනවා හරි. හැබැයි 2014 5 නැහැ. 5න් බෙදෙන්නේ. ඒතර මේකෙන් නැහැ. මෙතන 2325. ඒක අන්තිමට 5 තිබ්බට දෙකෙන් බෙදෙන්නේ නැහැ. 5 තියෙනවනේ අන්තිමට. මේකේ අන්තිමට තියෙනවා බිඳුවක්. ඒ කියන්නේ බිඳුව තියෙනවා නම් 5නුත් බෙදෙනවා. දෙකනුත් බෙදෙනවා. පේනවනේ. බිඳුව තිබ්බොත් තමයි වැඩේ වෙන්නේ. දෙකම වෙන්නේ. එහෙනම් මේ උත්තරේ එනවා. ආයි බිඳුවක් තියෙන මේ උත්තරේ. දෙකයි. ඒ තමයි උත්තර දෙක. හරි. ඒකත් හරි. ඊළඟට තියෙන්නේ 8 වෙනි ගාන. 8 වෙනි ගාන තියෙන්නේ. 8 වෙනි ගාන තියෙන්නේ 1919 ක්‍රිස්තු 1919 අයත් වන සියවස. සියවස අහන්නේ. දැන් අපි ඕනම අවුරුද්ද දුන්නොත් එහෙම දශකයක් වෙන්නේ කොහොමද? දශකය හොයන්නේ මෙහෙම. දශකය ගන්නේ මේ හැම අවුරුද්දෙම අන්තිම අකුර. يعني එක ස්ථානයේ සංඛ්‍යාව මෙහෙම වහනවා. ඊට පස්සේ මේ ඉන්න සංඛ්‍යාව දිනවනේ මේක එකක් එකතු කරනවා. 191ට එකක් එනවා. එතකොට 192 වන දශකය මේ තියෙන්නේ. ඊට පස්සේ සියවස හුවොත් එහෙම ඒ සංඛ්‍යාව කොහොම අරගෙන සිය ස්ථාන වෙනකන් කියන්නේ සංඛ්‍යා දෙකක් අයින් කරනවා. ඊට සංඛ්‍යාව 19 නේ. කට එකක් දාන්න හැම වෙලාවෙම එකක් දාන්න. එතකොට 20 වන සියවස. ඊපස්සේ සියවස මෙහෙම. හරි. දැන් අපිට මෙහෙම આવොත් එමේ හැබැයි අග ඉලක්කම් දෙකම බින්දු නම් බින්දු තිබ්බොත් එහෙම දැන් මේ වගේ 2000 වගේ තිබ්බොත් උදාහරණයකට අපි අරම අයින් කළා එම අපි අන්තිමට සංඛ්‍යා දෙක මෙහෙම අයින් කරනවානේ අයින් කළා එකක් එකතු කරන්නේ නැහැ හැබැයි නම් එහෙනම් ඔය උත්තරේ වෙන්නේ 20 විතරයි 20 වෙන සියවසම තමයි අන්තිමට එකතු කරන්නේ අන්තිම අග සංඛ්‍යා දෙක බිඳු දෙක ගන්න එකතු කරන්නේ 3000 4000 5000 ඒ වගේ සංඛ්‍යා වලට එකතු කරන්නේ අනිත් හැම එකටම මේ වගේ අන්තිම සංඛ්‍යා දෙක අයින් කරනවා එකක් දානවා මේකෙත් එහෙමයි දශකෙත් එහෙමයි දශකෙත් දැන් 1920 වගේ තිබ්බොත් අන්තිම එක අයින් කරනවා දශකෙන්නේ බලන්නේ අපි මේකට එකතු කරන්නේ නැහැ 100 ඒ කියන්නේ 192ම තමයි එතකොට ඒක උත්තරේ වෙන්නේ දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 20 වෙනි සියවස. එතකොට ඒක හරි. ඊළඟ 9 වෙනි එක. 9 3165 ඉලක්කම් දර්ශකය. මේක ලේසිනේ. ඉලක්කම් දර්ශකය ගන්න මෙහෙමයිනේ. එකතු කරනවා මේ හැම සංඛ්‍යාවම 3යි 1යි 6යි 5යි මෙතන එනවා 3 1යි 4යි 4 6 10යි 10 1යි 15යි බෑ තාම ඉවර නෑ මේ 15වත් අපි ගන්න ඕනේ 1යි 5යි අන්න 6යි එක ඉලක්කමක් එනකන් උත්තරේ ගන්න ඕනේ මේ 15ට. ඒතර උත්තරේ 6. දැන් තියෙන්නේ 10 වෙනි ගාන. ඒකේ මෙහෙම සංඛ්‍යාවක් තියෙනවා 5යි 3යි ඊට පස්සේ ස්ථානක් තියෙනවා. මේ සංඛ්‍යාව 4ෙන් බෙදෙනවලු. බෙදේ. එහෙනම් මේ ස්ථානට දාන්න පුළුවන් සංඛ්‍යා ටික ගන්නවා. 4ෙන් බෙදෙන්න මොනවද වෙන්න ඕන? 4ෙන් බෙදෙන්න වෙන්න පුළුවන් මොනවද වෙන්න පුළුවන්? අවසන් ඉලක්කම් 2 මේ තමයි අවශ්‍යතාව. අවසන් ඉලක්කම් 2 4ෙන් බෙදිය යුතුය. අවසන් ඉලක්කම් 2 4ෙන් බෙදනවා නම්
ඒ සංඛ්‍යාව 4න් බෙදෙනවා. එතකොට අවසානයේ දැන් මෙතන ඉලක්කම් අපි 5යි 3යි ඔහොම තියෙනවනේ. තව එක ඉලක්කමයි දාන්න තියෙන්නේ. එතෙන්ද බිංදුව දැම්මොත් එම අපි අපිට එනවා 30. 30 4න් බෙදෙනවද? නෑ. එහෙනම් ඒ බිංදුව දාන්න බෑ. එක දැම්මොත් 31 අන්තිම ඉලක්කම් දෙක බලන්න. 4න් බෙදින්නේ නෑ. 32 දැම්මොත් එනවා. එහෙනම් දෙක දාන්න පුළුවන් උත්තරයකට. 3 දැම්මොත් 33 බෙදෙන්නේ නෑ. 34 බෙදෙන්නේ නෑ 4යි. 35 බෙදෙන්නෙත් නෑ 4යි. 36 දැම්මොත් 36 බෙදෙනවා 4යි. එහෙනම් 6ක් දාන්න පුළුවන්. 37 එන්නෙත් නෑ 38 එන්නෙත් නෑ 39 එන්නෙත් නෑ. ඒතකොට ඒක මුකුත් එන්නේ නෑ. උත්තරය වෙන්නේ 2යි 6යි මේ දෙක. 4න් බෙදෙන අවශ්‍යතාව බලා ගන්න ඕනේ ඒකයි. ඊළඟට 11 වෙනි එක. භාග ටිකක් තියෙනවා 4න් 1යි 3න් 1යි 5න් 1යි. ඔය ලියන්න ඕනේ ආරෝහණ පිළිවෙලට. දැන් මේ සංඛ්‍යාවල හරය සමානයි. ලවය සමානයි. ලවය සමාන විට මේ හැම එකෙම ලවය එක තියෙන. ලවය සමාන වෙනකොට හරය විශාලම භාගය කුඩාම වේ. ඒ කියන්නේ හරය වැඩි නම් භාගය පොඩි. කියන්නේ දැන් අපි එක දැන් මෙතන බලමු 4න් කියලා. මෙහෙම අපි වෘත්තයක් අරගෙන අපි ඒක 4ට බෙදුවොත් මේ එකේ මේ දින කොටසක්. දෙවෙනි අවස්ථාවේ මොකද්ද? වෘත්තයක් අරන් බෙදනවා 3ට. මේදී දැන් පේනවනේ මේ භාගෙද මේකද ලොකු කියලා. වැඩියෙන් ලොකු මේක. මේ තියෙන්නේ 4න් එකක්. මේ තියෙන්නේ 3න් එකක්. ඒතර වැඩියෙන් විශාල වෙන්නේ හරය අඩු එක්කෙනා. එහෙනම් හරය අඩුම එක්කෙනා මෙතන ඉස්සෙල්ලම තියෙන 3න් එක. ඊළාට එන්නේ 4න් එක. ඊළාට 5න් එක. ඔන්නෝ තමයි ඉන්නේ. මෙයා පොඩිම මේ ආරෝහණ විදිහට අපෙන් අහලා තියෙන. අවරෝහණ නෙමෙයි ආරෝහණ. ඒතර පොඩිම එක්කෙනා ඉන්නේ 5න් එක. ඊට පස්සේ ලොකු එක්කෙනා 4න් එක. ලොකුම එක්කෙනා 3න් එක. ඕකේ. ළඟට 12. 12 වෙනි ගණකයක මුහුණතේ හැඩය ගණ වස්තු වල මකයිනේ. ගණකය කියන්නේ මෙහෙම සමචතුරස්‍ර තියෙනවනේ. වලින් හැදෙන මේ ගණ වස්තුව. ගණකය කියන්නේ. එතකොට උත්තරේ වෙන්න ඕනේ සම චතුරස්‍රය. එච්චරයි. ඊළඟ 13 තියෙනවා නිකිල පාඩම. නිකිල පාඩම කරානේ 13. ධන හෝ ඍණ නොවන නිකිලේ මොකද්ද කියලා. නිකිලේ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් කියලා. මෙහෙම දැන් සංඛ්‍යා රේඛාව වැන්දොත් මැද්දෙම ඉන්නේ කවුද? බිඳුව. ඊට පස්සේ මේ දකුණු පැත්තේ ධන කට්ටිය 1 2 3 ඔහොම. වම් පැත්තේ ඉන්නේ ඍණ අය. ඍණ 1 ඍණ 2 ඍණ 3. ධන වෙන්නෙත් නැහැ ඍණ වෙන්නෙත් නැති කවුද නිකිලේ? මේ ඉන්නේ මැද එක්කෙනා. මධ්‍යම ප්‍රතිපදාවනේ මැද. එතකොට උත්තරේ මේ බිඳුව. ඊට 14. ත්‍රිකෝණ සංඛ්‍යාවක් මෙන්ම සම චතුරස්‍ර සංඛ්‍යාවක්ද වන සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ මේ රටා දෙකේම තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. දැන් ත්‍රිකෝණ සංඛ්‍යා ගන්න ක්‍රමයේ මතකනේ. 1 ඊළඟට එකට තව දෙකක් දානවා. ඊට පස්සේ 1ට 2ට 3ක් එකතු කරනවා. ඔන්න ඔහොම වැඩි වෙනවා. මේ තියෙන පළවෙනි එක නා 1යි 1යි 2යි 3යි 1යි 2යි 3යි 6යි ඊළඟ එක 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි කියන්නේ 10යි. කොහොම එනවනේ. ඊළඟට එනවා 15
21 28 36 ඔම ලියනවා. ඊපස්සේ ලියනවා සමජතුරස්‍රනේ. ඒ කියන්නේ මෙහෙම. එක් වරක් එක. ඒව ගන්න එහෙමනේ. දෙවරක් දෙක. තුන් වරක් තුන. හතර වරක් හතර. පස් වරක් පහ. මෙහෙම ගත්තොත් මෙතන එක එනවා. දෙවරක් දෙක හතරයි. තුන් වරක් තුන 9යි. හතර හතර 16යි. පස් වරක් පහ 25යි. හය වරක් හය තමයි 36ක් ඉන්නේ. ඔන්න ඕක තමයි ලියාගන්න. දැන් මේ දෙකේම තියෙන සංඛ්‍යාව මොකද්ද? ඉස්සෙල්ලා මම වෙන සංඛ්‍යාව මොකද්ද කියලා අහන්නේ. වෙන සංඛ්‍යාවල් ලියන්නේ. කියන්නේ තව සංඛ්‍යා තියෙනවා. තව ලියන්න පුළුවන්. ලේසිම සංඛ්‍යාව දෙක මේකනේ. ඉස්සෙල්ලා මම වෙන දෙක. තව තියෙනවා මේ වගේ සමාන සංඛ්‍යා තියෙනවා. එනවාට ඉස්සෙල්ලාම හම්බෙන්නේ මේ දෙක. 36 තමයි ඉස්සෙල්ලාම හම්බෙන්නේ. ඒතර උත්තරේ 36 තමයි ඉන්නවා. තව කැමතිව තියෙනවා ඕන්න ලියා ගන්න. පස්සේ ඒවා ඕනේ නැහැ. මේක ලේසියින්ද මේක ලියා ගන්න. එයාට 15. අගේ සොයන්න තියෙන 0.5 එකතු කිරීම 0.73. මේක ඉතින් අපි කරන්න තියෙන්නේ මේ දශම ස්ථානේ කෙලින් ලියා ගන්න ඕනේ යට මෙහෙම 0.5යි 0.73යි. දශම ස්ථානේ මාරු කරන්න එහාට මෙහාට ගන්න බෑ. එක් කෙලින් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගමු මෙතන බිඳුවන් තියෙන්නේ 3යි 7යි 5යි 12යි එකක් විතර මෙහෙට දානවා. ඕකේ. ඔකෙන් පොඩි කාලේ කරපුවා. ඊළඟ ආසේ නිවැරදි සංකේතය යොදන්න. මෙන්න මෙහෙම දෙකේ තුන්වෙනි බලයයි තුනේ දෙවෙනි බලයයි. විශාලද කුඩාද විශාලද සමානද කියලා ලියන්න. ඔය තුනේ එකක් ලියන්න. දැන් තුනේ දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙවරක් දෙක 8යි. තුනේ දෙක කියන්නේ තුන් වරක් 3. 9. එහෙනම් වැඩියෙන් 9. 9 වැඩිනේ. එහෙනම් මේ වැඩි පැත්තට මේ කට වගේ පැත්ත වැඩි වෙන්න. ඒ පැත්ත එන්න ඕනේ. ඒක උත්තරේ වෙන්නේ මේ ලකුණ. වැඩි පැත්තට තමයි මේව දාන්න ඕනේ මේ. ඉතින් 17 වෙනි එක. සුළු කරන්න තියෙන 6 වරක් 5 බෙදීම 2 ඍණ 1. දැන් මෙහෙම ගානක ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ. ඉස්සෙල්ලා දැන් අපි දැන් මේක දැන් තියෙනවා ಗುಣ කිරීම තියෙනවා බෙදීම තියෙනවා අඩු කිරීම තියෙනවා. ඉස්සෙල්ලා අපි ගන්න ඕනේ දැන් බෙදීම තමයි ඉස්සෙල්ලාම ගන්න වෙන්නේ. බෙදීම. ඊට පස්සේ ಗುಣ කිරීම. මේ තමයි පිළිවෙල. ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම. ඔන්න ඔය ටික බලා ගන්න. දැන් මෙතන ඉස්සෙල්ලාම තියෙන්නේ අපිට පේන්නේ බෙදීම තියෙනවා. දැන් බෙදීම හැබැයි මෙහෙමයි. බෙදීමයි ගුණ කිරීමයි දෙකම එක වගේ. එක මට්ටමේ ඉන්නේ. මෙහෙම ලියමු එහෙම ලේසි. බෙදීම හෝ ගුණ කිරීම. කැමති එක. ඊට පස්සේ තමයි එකතු කිරීම හෝ අඩු කිරීම. මේ බෙදීම මෙහෙම ලියමු කොනේ බෙදීම හෝ ගුණ කිරීම. ඊට පස්සේ තමයි එකතු කිරීම හෝ අඩු කිරීම ලියන්නේ. දැන් මෙතන ලේසි වැඩේ 6 වරක් 5 ගත්තොත් ඉස්සෙල්ලා. එක්ක බෙදීම ගන්න නැත්නම් ගුණ කිරීම ගන්න. ලේසි මෙතන 6 වරක් 5 ගත්තොත් නේ. 6 වරක් 5 30 වෙනවා. 30 බෙදීම 2 ඍණ 1 කොහොම ලියමු. දැන් ආයි බෙදීම ගන්න ඕනේ. මෙයාට ඉස්සෙල්ලා මෙයාව ගන්න එපේ. 30 බෙදනවා 2කින්. එතකොට උත්තර එනවා 15 නේ. 15 ඍණ 1. 15 එකක් ගියාම 14යි. ඒක තමයි ගන්න දෙන්නේ. ඊළඟට 18 වෙනි එක. පහත දී ඇති සංඛ්‍යාව 9න් ඉතිරි නැතුව බෙදනවා. නාගේ 9න් බෙදනවා කියලා කියන්නේ 2යි හිස්තන 53 කියලා. මේ හිස්තනට එනන උත්තරේ බන්නේ. දැන් අර බෙදීමේ සංඛ්‍යා බෙදීමේ ක්‍රමවලදී 9න් බෙදීමට නම් මොකද්ද වෙන්න අවශ්‍යතාවය මොකද්ද? අවශ්‍යතාවය වෙන්නේ ඉලක්කම් දර්ශකය 9 වීම 9 වෙනවා ඉලක්කම් දර්ශකය. දැන් මෙතන අපි සංඛ්‍යාව අපි ගමුකෝ x කියලා. අපි දන්නේ නැහැ කවුද කියලා x කියලා දාගන්න. දැන් අපි ගමු ඉලක්කම් දර්ශකය මොකද්ද කියලා.
ඉලක්කම් දර්ශක හත ගැන එකතු කරන්න තියෙන්නේ. දෙක එකතු කරනවා x වලට 5යි 3යි. මේ දර්ශක අනිවාර්යෙන් 9 වෙන්න ඕන. මේ දර්ශක 9 වෙන්න ඕන. නැත්තම් බෙදෙන්නේ නැහැ 9. දැන් මෙතන 2යි 5යි 7යි 7යි 3යි 9. එතකොට මෙතන ඉන්නේ x ධන 9 කියලා. කොහොම යන්නේ? දැන් අපි කරන්නේ මේ x උත්තරේ ගන්න නම් 9 අයින් කර ගන්නවා. එහෙනම් අපි මේ දෙපැත්තෙන්ම ඍණ කරනවානේ. 9ක් අයින් කරනවා. එතකොට මේ 9 කැපිලා උත්තරේ නම් x සමානයි 0 කියලා. තේරෙනවද? x සමානයි 0 කියලා. බිංදුව ආවොත් තමයි මෙතෙන්ට මේ ඔය මේ හැම එකම එකතුව 9ක් වෙන්නේ. sorry 9 නේ මෙතන කොට වැරදුනා. මෙතන 8යි 10යි නේ sorry. එතන 10 එන්නේ. එතන සංඛ්‍යා දෙකක් තියෙනවා. මෙතන එකක් නෙමෙයි දෙකක් වගේ තියෙනවා මම හිතන්නේ. එක ඉලක්කමයි තියෙන්නේ. එක ඉලක්කමක් තමයි දාන්න තියෙන්නේ. එතකොට ඉලක්කම් දර්ශකයේ 9 වෙන්න නම් දැන් මෙතන 10ක් තියෙනවනේ. 10යි මෙහෙම වෙන්න පුළුවන්. දර්ශකයේ 9 හෝ මට අමුතුණයි කියන්න 9 ගුණාකාරයක් වීම. ඉලක්කම් දර්ශකයේ 9 ගුණාකාරයක් වීම. ඒ කියන්නේ 9 18 27 වගේ. දැන් මේ ඉලක්කම් දර්ශකයේ මෙතන 2යි 5යි 3යි x කියලා තියෙනවා. එතකොට මෙතන එනවා 10ක් නේ. දැන් මෙතන 9ක් 9 18 27 කොහොම එන්න එපා මෙතෙන්ට. එතකොට දැන් මෙතන 9ක් එන්න දෙන්නේ නැහනේ. ඇයි මේ සංඛ්‍යාව 10ට වැඩි. 9ට වැඩි වෙලා තියෙන්නේ. එතකොට මෙතන 9ක් හැදෙන්න බෑ. එහෙනම් මෙතන අපි බලන්න ඕනේ 18 හැදෙන්නේ කොහොමද කියලා නේ. ඊට පස්සේ තියෙන 18 9ට පස්සේ. එතකොට 18 වෙන්න නම් මේ 10ට තව 8ක් එන්න ඕනේ. 8ක් આવුව තමයි දර්ශකයේ 18ක් ඇවිල්ලා 9ෙන් බෙදෙන්න ගන්නෙ. එහෙනම් මෙතන එන්න ඕනේ සංඛ්‍යාව තමයි 8. එහෙනම් ඉලක්කම වෙන්න ඕනේ 8. 8ෙන් තමයි උත්තරේ ගන්න වෙන්නේ. අයි 9ක් ගන්න බෑනේ. 9 හැදෙන්නේ නැහැනේ මෙතන. දැන්ටමත්ම 2යි 5යි 3යි ගත්තොත් 10ක් එනවා. එතකොට මේ සංඛ්‍යාව 10ට අඩු සංඛ්‍යා මේ බිංදුවට අඩු සංඛ්‍යා ගන්න බෑනේ. එහෙනම් ඊළඟට 18ට යන්න ඕනේ. ඒ කියන්නේ 8ක් ගන්න ඕනේ තව. ඊළඟට 19 වෙනි එක. පහේ දෙවෙනි බලේ ඒ වල තුන්වෙනි බලේ විහිදුවා ලියන්න තියෙනවා. විහිදුවා ලියන්න. මේකට අපි සාමාන්‍යයෙන් පහේ දෙකක් තියෙනවනේ. ඔන්නම උඩ කරලා ලියන්න 5 4 5. ඒත් එක්කම ඒ වල තුනක් තියෙනවා. ඒ ඔතරේ. ඒක ඉවර. ඊට පස්සේ 20 වෙනි එක. ප්‍රකාශනයක් තියෙන්නේ දෙකෙන් හා තුනෙන් හා හතරෙන් බෙදෙන සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. දෙකෙනුයි තුනෙනුයි හතරෙනුයි බෙදෙන කුඩාම සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා. දැන් බලමු දෙකෙන් බෙදෙන කුඩාම සංඛ්‍යාව මොකක්ද? දෙකනේ. එතකොට අපි 2 4 6 8 10 12 ඔහොම තියෙනවා. තුනෙන් බෙදෙන්න. කියන්නේ තුනේ ගුණාකාර. තුනේ ගුණාකාර. මේ තුනේ නිකන් චක්‍රය ලියන්න තියෙන. චක්‍රය ලියලා බලන්න මොකක්ද දෙන්නේ කියලා. 3 6 9 12 නේ 15 එහෙම. හතර චක්‍රේ මොකක්ද දෙන්නේ? 4 8 12. මේ 12 තියෙනවනේ ඉස්සෙල්ලම තුනේම තියෙන 12. මුලින්ම හම්බෙන්නේ 12. එහෙනම් තුනේම බෙදෙන සංඛ්‍යාව කුඩාම සංඛ්‍යාව 12. මේක හැඳින්වෙන්නේ මොකද්ද? යම් කිසි සංඛ්‍යා ටිකක් දුන්නොත්
ඒව බෙදෙන කුඩාම සංඛ්‍යාවට නමක් කියනවා. ඒ නම අහලා තියෙනවා. නම මොකද්ද? කුඩාම පොදු ගුණාකාරය. ඒ කියන්නේ පොදු වෙන්න එපා, හැම එකටම පොදු වෙන කුඩාම පොඩිම ගුණාකාරය. ඔක තමයි තියෙන්නේ. හරි. එහෙනම් මේ එක කොටස ඉවරයි. දෙක කොටසෙන් අපි තව වීඩියෝ එකක් ගේන්නම් මේක ඉවර වෙලා. දැන්ට මේක අධ්‍යයනය කරන්න. ඊට පස්සේ බලමු දෙවෙනි කොටස මේ ප්‍රශ්න පත්‍රේ කොහොමද කරන්න කියලා.